දුල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 6 ශ්‍රේණියේ විද්‍යා පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාට ඇහෙනවද? අපි 6 ශ්‍රේණියේ විද්‍යා පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට කතා කර හිටියේ වර්ෂාපතනය කියන කොටස. වර්ෂාපතනය කියන කොටස එතකොට කතා කර හිටියේ වර්ෂාපතනය මැනීම කියන කොටස. අපි ඒක බැලුවොත් එහෙම එතකොට වර්ෂාපතනය මැනීම කියන කොටස ඒක වර්ෂාපතනය මැනීමේ එතකොට කාලගුණ තොරතුරු සටහන් කරගන්න එක ඉතාම වැදගත් වෙනවා කියන එක අපි කතා කරා. එතකොට වර්ෂාපතනය එතකොට ඒක ඉතාම වැදගත් කොටසක් කාලගුණ තොරතුරු වල. ඒක පැය 24ක් තුලදී ලැබෙන වර්ෂාවේ ප්‍රමාණය මැනගන්න එක කියලා කිව්වා මේ වර්ෂාපතනය කියන කොටස. එතකොට මැනීම කියන එකෙන් කරන්නේ. පැය 24ක් තුලදී ලැබෙන වර්ෂාවේ ප්‍රමාණය මැනගැනීම කියලා කිව්වා. ඒ සඳහා එතකොට භාවිතා කරන උපකරණයට කිව්වා අපි වර්ෂාමානය කියලා. එතකොට පැය 24ක් තුල මේ වැටෙන වර්ෂාවේ ප්‍රමාණය එතකොට මනින්න එතකොට ඒක භාවිතා කරන්නේ මොකද්ද? වර්ෂාමානය කියන උපකරණය. එතකොට කාලගුණ මධ්‍යස්ථාන අපි ගෙවල් වල අපිට පුළුවන් ඒක ඊටාම සරල වර්ෂාමානයක් හදාගන්න කියන එක මේ පොතේ දක්වලා තියෙන්නේ. නමුත් ඒවයේ නිවැරදිතාවය 100%ක් නෙවෙයි. ඒක නිසා කාලගුණ මධ්‍යස්ථානවලදී භාවිතා කරනවා ඒවට සම්මත වර්ෂාමාන කියන එක. එතකොට සම්මත වර්ෂාමානය කියන එක ලෝකෙ කොහෙද භාවිතා කරත් එතකොට එකම අගයක් වෙන්නේ. ඒක නිසා අපි හදලා ඒ භාවිතා කරන එකට අපිට දල අදහසක් ගන්න පුළුවන්. නමුත් ඒකෙන් වර්ෂාව මැන්නොත් එහෙම 100%ක් ඒක නිවැරදි කියලා අපිට ඔප්පු කරන්න බෑ. ඒක නිසා අපි මේ සම්මත වර්ෂාමානය කියන එක භාවිතා කරන්නේ ඒකයි. සම්මත වර්ෂාමානය කියන එක භාවිතා කරාම එතකොට ඒක ලෝකෙ කොහේ ඒක මැන්නත් එතකොට එකම අගයක් වෙන්නේ. එතකොට මොහොකින් මැන්නත් එහෙමයි, කොහේ මැන්නත් එහෙමයි එකම අගයක් වෙන්නේ. ඒක නිසා ඒක ඊටාම වැදගත් වෙනවා වර්ෂාමානය. එතකොට මේ සම්මත වර්ෂාමානය කියන එක. අපි ඊළඟට කතා කරේ එතකොට වර්ෂාමානයක් කොහොමද හදාගන්නේ කියන කොටස. අපි බැලුවොත් එහෙම එතකොට සරල වර්ෂාමානයක් සාදා ගැනීම කියන කොටස එතකොට. අපි ගිය සතියේ මේ කොටස කතා කරා. අපහු පාරක් අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ වර්ෂාමානයක් කොහොමද හදාගන්නේ කියන එක එතකොට මේ අවස්ථාවේදී මේ කතා කරන්නේ එතකොට ඒකට අවශ්‍ය වන ද්‍රව්‍ය මේ වර්ෂාමානයක් හදාගන්න අවශ්‍ය වන ද්‍රව්‍ය කියන එක බැලුවොත් එහෙම එතකොට පැතලි පතුලක් සහිත ලීටර 1ක පමණ ප්ලාස්ටික් බෝතලයක්. එතකොට පතුල ඒ අවස්ථාවේදී මේකෙදි මේ භාවිතා කරන්න හදන බෝතලය. ඒ බෝතලේ පතුල පැතලි වෙන්න ඕන කියන එක ඒක දක්වලා තියෙනවා. ඒ මොකද අපි ඒක පැතලි පතුලක් කියලා කියන්නේ මේ වගේ බෝතලයක්. එතකොට අපි මෙහෙම තියෙන බෝතලයක් භාවිතා කරොත් එතකොට මොකද වෙන්නේ? එතකොට මේකේ මේ වතුර ප්‍රමාණය මැන්නොත් එහෙම මේක තැනින් තැනට මේ වතුරේ උස ප්‍රමාණයයි ඒකේ ඒ පරිමාවයි අතර ඒකේ ඒ සම්බන්ධයක් නැහැ. එතකොට අපි හිතුවොත් එහෙම මිලිලීටර් 100ක් 1 සෙන්ටිමීටරකින් දක්වනවා වගේ. එතකොට ඒක ගාණක් අදාළ නොවුනත් එතකොට ඒක කොච්චර උස ප්‍රමාණයක් පෙන්නනවද කියන එක එතකොට ඒ අවස්ථාවේදී එතකොට ඒක ඊටාම වැදගත් වෙනවා කොච්චර උස ප්‍රමාණයක් ඒක පෙන්නනවද කියන එක.
නමුත් මේක පතුල පැතලි නැත්තම් එතකොට මේ කොටස් අපි බැලුවොත් එහෙම එතකොට මෙහෙම මේක මේ කොටස් වලට බෙදලා තියුණොත් එහෙම මෙතන මේ කොටසි තියෙන ජල පරිමාවයි මෙතන මේ කොටසි තියෙන ජල පරිමාවයි සමාන වෙන්න පුළුවන්. නමුත් මේ කොටසි තියෙන ජල පරිමාව සමානද නැහැ. මොකද මෙතන පතුල ඒක පැතලි නැති නිසා ඒකේ අල්ලන ජල පරිමාව අඩු ප්‍රමාණයක්. ඒ මොකද ඒක වක්‍රාකාර පතුලක් තියෙන්නේ. ඒ වක්‍රාකාර ප්‍රමාණයේ තියෙන ඒ පරිමාව නැති වෙලා තියෙනවා. ඒක නිසා මේ පතුල පැතලි කියන එක ඉතාම වැදගත් වෙනවා මේ භාවිතා කරන්න හදන ඒ බෝතලේ. ඒක නිසා ඒ කොටස එතකොට මතක තියාගන්න දූල පුතාලා එතකොට මේ බෝතලය එතකොට ප්ලාස්ටික් බෝතලයක් භාවිතා කරන එකේ පතුල පැතලි වෙන්න ඕනම කියන එක. ඊළඟට අපි භාවිතා කරන්න හදන්නේ බෝතලේ මේ බෝතලේ එතකොට ඒ විස්කම්බේ බෝතලේ ප්‍රමාණය එතකොට අවම බෝතලයක් නම් විස්කම්බය හරි එහෙම එකක් එතකොට ඒකෙන් 4න් 1ක් පමණ විස්කම්බයක් තියෙන කුඩා වීදුරු බඳුනක්. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදී මේ විස්කම්බය අපි හිතුවොත් එහෙම මේ විස්කම්බය තියෙන්නේ මේ බෝතලේ කියලා මේ බෝතලේ විස්කම්බය මේ අවස්ථාවේදී මේ ආකාරයට අපි මෙතන ඕනනම් මෙතන අපි x කියලා දැක්වුවොත් එහෙම මේකෙදී විස්කම්බය එතකොට 4x කියලා අපි මේක දැක්වුවොත් එහෙම මේ අවස්ථාවේදී මේකේ මේ බෝතලේ එකතු වෙච්ච එතකොට ජලයේ උස මනින්න භාවිතා කරන බඳුන එතකොට ඒක කොච්චර වෙන්න ඕනද කිව්වොත් එහෙම ඒක පොඩි දෙයක් වෙන්න ඕන මේක x කියන එක. මොකද මේකෙදි මේ ජල පරිමාව මේකෙදි එතකොට ඒකේ මේකේ තියෙන ජල පරිමාව අපිට මේ මිනුසරාව හරි මොහොකට හරි දැම්මහම එතකොට අපිට මේකෙදි මේ පරිමාව කියන එක වැඩි නමුත් ඒකේ ඒ පරිමාව කියන එක වැඩි. එතකොට අපි මේ වගේ හීන් දිග දෙයක් භාවිතා කරොත් එහෙම අපිට නිවැරදිව මේක මැනගන්න පුළුවන්. එතකොට මේ ජලය කියන එක කොච්චර ප්‍රමාණයක් මේකේ තියෙනවද කියන එක අපිට නිවැරදිව එතකොට මැනගන්න පුළුවන්. එතකොට මේ වගේ දිගටි. එතකොට මේ අවස්ථාවේදී මේ මිනුම් සරාව මේ වගේ දෙයක් භාවිතා කරාම ඒක ඊටාම වැදගත් වෙනවා. මොකද මේ කුඩා මේ අවස්ථාවේදී මේ දිගටි තියෙන මේ මිනුම් සරාවට අපි වතුර පොඩ්ඩක් දැම්මත් ඒකෙන් ලොකු 4 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී මේ උස කියන එක වැඩි වෙනකොට මොකද්ද තියෙන වාසිය කියන එක බැලුවොත් එහෙම අපිට කියවනකොට දූල පුතාලා මිලිමීටරේ කියන මේකේ කියවනකොට පොඩි ඒ දෝෂ ඒ කියවන පුජ්‍යලයා අනුව වෙන්න පුළුවන්. එතකොට මේ දෝෂය පුජ්‍යලයක් මේ කියවනකොට ඇති වෙන දෝෂය ඒක 4 ගුණයක් විශාල කරාත් 4 ගුණයක් විශාල කළ බැලුවත් ඒක එකම අගයක් වෙනවා මේ අවස්ථාවෙත් එකම අගයක්. ඒක නිසා 4 ගුණයක් කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය මොකද්ද? ජල කඳ 4 ගුණයක් කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය මොකද්ද බැලුවොත් එහෙම එතකොට මේ ජල කඳ 4 ගුණයක් වුණාම එතකොට ඒ ජල කඳේ උස කියවීමෙන් ඇති වෙන්න පුළුවන්. එතකොට කියවීමෙන් ඇති වෙන්න පුළුවන් ඒ වෙනස කියන එක එතකොට එකම මේ අවස්ථාවේදී 4 ගුණයක් තියෙන භාජනයේත් එකයි ඒක 4න් එකක් එතකොට තියෙන ඒ ජලයේ කහු කරන භාජනයේත් එකයි. ඒක නිසා ඒ කියවීමෙන් ඇතිවන වෙනස ඒ කියන්නේ ඒකෙදි ඇති වෙන්න පුළුවන් ඒ වැරදි කොටස එතකොට කියවීමෙන් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කියවෙනකොට ඇති වෙන්න පුළුවන් ඒ වැරද්ද මේ අවස්ථාවේදී ඒක මේකෙදී
මේ අවස්ථාවේදීත් එක මාර්ගයක් මේ කලින් අපි කතා කරපු මුලින්ම ඒ ජල එකතු වෙච්ච අවස්ථාවේදීත් එක මාර්ගයක්. ඒක නිසා ඒකෙන් එතකොට අපිට තීරුම් ගන්න පුළුවන් දූල පුතාලට මේකෙදි එතකොට අපි හිතුවොත් එහෙම 1 මිලිමීටර කියලා වැරද්දක් අපි කියවනකොට මේ අවස්ථාවේදීත් 1 මිලිමීටර කියලා මේ වැස්ස ජලය එක්කව කරපු අවස්ථාවේදී මේක සැබෑ දුර හින්දා උස හින්දා මේක වෙනස එහෙමම තියෙනවා. නමුත් මේක එහෙම නෙවෙයි. මේක 4 ගුණයක් උස වැඩි කරලා තියෙන්නේ. එහෙනම් ඒ වෙනස අපි බෙදන්න ඕන 4. එතකොට අපිට මේකේ ඒ ඇති වෙන පුළුවන් එතකොට ඒ වෙනස එහෙම නැත්නම් බලපෑම ඊටාම කුඩා අංකයක් කියලා දුල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ ආකාරයට ලොකු කළා මෙහෙම බලනකොට අපිට ඒකේ නිවැරදිතාවය කියන්නේ ඒකේ ඒ අපි මනිනකොට වෙන්න පුළුවන් එතකොට අතපසු වීම කියන එකෙන් එතකොට ඇති වෙන්න පුළුවන් බලපෑම බොහෝ දුරට එතකොට අඩු කරගන්න පුළුවන්. ඒක නිසා තමයි මේ අවස්ථාවේදී බෝතලෙන් 4න් එකක පමණ විස්කම්භයක් තියෙන උස වීදුරු බඳුනක් කියලා දක්වලා තියෙන. එතකොට 4න් එකක් ඒක ප්‍රමාණයක් එතකොට විස්කම්භය එතකොට 4න් එකක් කියලා කියන්නේ. එතකොට ජලයේ ප්‍රමාණය එතකොට විශාල වශයෙන් වෙනස් වෙන. එතකොට ඒක එතකොට ඒ උස කියන එක විශාල වශයෙන් එතකොට ඉහළට යනවා. ඒක නිසා උස වැඩි වෙනවා කියලා කියන්නේ එතකොට අපි ඒ මිනුම කියවනකොට ඇති වෙන්න පුළුවන් බලපෑම එතකොට මිනුම කියවනකොට එතකොට ඇති වෙන්න පුළුවන් වැරැද්ද 4 ගුණයක් වැඩි කරන්න ඉස්සෙල්ලත් ඒක 4 ගුණයක් වැඩි කරාත් එතකොට එකම අගය වෙන්නේ එතකොට ඒ අවස්ථාවේදී එතකොට 4 ගුණයක් වැඩි කරන්නත් ඉස්සෙල්ලා අවස්ථාවෙත් එතකොට අඩි කර 4 ගුණයක් වැඩි කරපු අවස්ථාවෙත් එතකොට වෙන්න පුළුවන් ඒ වැරැද්ද කියන එක ඒක ක්‍රියවීමේ දෙන්න පුළුවන් වැරැද්ද කියන එකම අගයක් වෙන්න. එතකොට මේ 4 ගුණයක් වැඩි කිරීමෙන් එතකොට ඒකේ ඒ නිවැරදිතාවය කියන එක එතකොට කලින් අවස්ථාවට වඩා 4 ගුණයකින් එතකොට වැඩි කරගන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ප්ලාස්ටික් බෝතලය පහත ඒ රූපේ දැක්වෙන ආකාරයට කපා ගන්න කියලා දක්වන. එතකොට මේ ප්ලාස්ටික් බෝතලේ මෙතනින් කපාගෙන මේ කොටස පුනීලයක් විදියට භාවිතා කරන්න කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට කපල ඉවතට ගත්තු බෝතලේ උඩ කොටස එතකොට මේ රූපේ පෙන්වන ආකාරයට එතකොට බෝතලේ පහළ කොටස මත තබන්න කියලා දක්වලා තියෙනවා. එතකොට බෝතලේ පහළ කොටස මත තබන්න. බෝතලයට 1 සෙන්ටිමීටර පමණ උසට ජලය වත් කරන්න. එතකොට මේ බෝතලයට මොකද කරන්නේ? සෙන්ටිමීටර 1ක් විතර උසට ජලය වත් කරන්න කියලා දක්වලා තියෙනවා. අපි එතකොට මේ කොටස කලින් කතා කරලා තියෙනවා. නමුත් ආපහු පොඩ්ඩක් බැලුවොත් එහෙම එතකොට ඒ ජලය එතකොට කලින් ඒ ලොකු භාජනයේ සෙන්ටිමීටර් 1ක් උසට වෙනකන් අපි ජලය දැම්ම කියන එක එතකොට ලොකු භාජනයේ සෙන්ටිමීටර් 1ක් උස වෙනකන් එතකොට අපි ජලය දැම්ම කියන එක. ඒ දාපු ජලය ටික එතකොට සිහින් උස වීදුරු බඳුනකට දාමන්න කියන. එතකොට කලින් තිබුණේ වීදුරු බඳුනකට දානවා. මොකද සෙන්ටිමීටරයකදී එතකොට අපි කියවනකොට ඇති වෙන්න පුළුවන් වෙනස සෙන්ටිමීටර එකදී එතකොට කියවනකොට වෙන්න පුළුවන් වෙනස කියන එක එතකොට ඒක
ඒ 4 ගුණයක් වැඩි කරන අවස්ථාවේදී එතකොට ඒකේ ප්‍රමාණය එතකොට ඒක ඒ 4න් එකක් බවට පත් වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස උස වීදුරු බඳුනේ සිරස් අතට කඩදාසි පටියක් අලව ගන්නලු. එතකොට ඒ උස වීදුරු බඳුනේ එතකොට ඒ කඩදාසි පටියක් අලව ගත්තාම අපිට පුළුවන් පහසුවෙන් එතකොට ඒ අදාළ අගය එතකොට මේ ඒකෙන් අපිට පුළුවන් පහසුවෙන් ඒ අදාළ ඒ අගය වන්නේවා කියවන්න. අපි බැලුවොත් එහෙම එතකොට වත්කල ජලයේ මට්ටම එම කඩදාසි පටියේ සලකුණු කරන්න. එතකොට කොච්චර ජල ප්‍රමාණයක් මෙතන වැක්කුරුවද කියන එක අපි ඒ කඩදාසි පටියේ ලකුණු කරගන්න කියලා දක්වනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම බඳුන පතුලේ සිට එම සලකුණට ඇති දුර සමාන කොටස් 10කට බෙදන්න. එතකොට සමාන කොටස් 10කට ඒක බෙදන්න කියලා කියනවා. ඉන්පසු කොටසකින් දැක්වෙන්නේ 1 මිලිමීටරයක වර්ෂාපතනයක් කියලා දක්වන. එතකොට සමාන කොටස් 10කට මෙතන බෙදලා එතකොට ඒකෙන් එක් කොටසක් කියලා කියන්නේ 1 මිලිමීටර කියලා කියන්නේ. එතකොට පතුලේ ඉඳන් එතකොට ඒ පතුලේ සිට එම සලකුණට ඇතින දුර ප්‍රමාණය කොටස් 10කට බෙදන්න කියලා කිව්වා. එතකොට ඊළඟට ඒ එක් කොටසකින් දැක්වෙන්නේ 1 මිලිමීටර වර්ෂාපතනයක් කියලා දක්වන. එතකොට ඒක සෙන්ටිමීටරයක් වෙනකම් වතුර පිරෙව්ව. එතකොට ඒකෙන් 10න් එකක් කියලා කියන්නේ 1 මිලිමීටර. ඒක නිසා තව ටිකක් අනු කරන්න බැයිද? පැහැදිලි නෑ නේද? අපේ මේ සවුන්ඩ් එකද වැඩි කරන්න ඕන? අනු කරන්න ඕනේ. දැන් ඇහෙනවද පුතාට? ඔව් ඕකේ බොහොම ස්තුතියි. සමා වෙන්න පොඩ්ඩක් දැන් හරි. ලියා ගන්න දුන්නේ තාම අපි තාම ගිය සතියේ කතා කරන එකේ පොඩ්ඩක් එතනින් අපි කතා කරන්නේ පටන් ගත්තේ. තාම එහෙම ලොකුත් ලියාගත්තේ නෑ. අපි 162 පිටු වෙනකන් ඉවර කරලා තියුනේ. එතනින් මෙතන අද පටන් ගත්තේ මෙතන කොටස අපි කලින් මතක් කිරීමක් සිද්ධ කරේ. එතකොට කලින් අවස්ථාවේදී එතකොට මතක් කිරීමක් සිද්ධ කරේ අපි ඒකේ එතකොට ඒ කලින් මතක් කරපු ඒ කොටස තමයි තියෙන්නේ. අපි අලුතෙන් මෙතන දැන් ඉඳන් පටන් ගන්නෙ. එතකොට අපි වර්ෂාපතනේ මනින්න වර්ෂාමානයක් හදාගන්න එක ගැන තමයි කතා කරේ. එතකොට ඒක තාම ලියන්න ඕනේ නැහැ පුතා. අපි ඒක කියන්න ලියනකොට එතකොට ඒ වර්ෂාමානයක් හදාගන්නකොට ඒකෙන් එතකොට අපි පහසුවෙන් ඒක කියව ගන්න අපි ඒකේ ඒ කඩදාසියක් ඒ දිග ලියපු කඩදාසියක් ඒකට අලවනවා කියන එක ඒක අපි ලියා ගන්න අවශ්‍ය නැහැ. දූල පුතාලට සාමාන්‍ය දැනුම විදියට ඒක මතක තියාගත්තාම ඇති. මේක වර්ෂාමානෙ නම් වර්ෂාමානෙට මෙහෙම ඒ සෙන්ටිමීටර මෙහෙම ලියපු කඩදාසියක් මෙහෙම ඇලෙව්වහම අපිට වර්ෂාපතනය කෙලින්ම මේකෙන් කියව ගන්න පුළුවන්. අපිට මෙහෙම 1 සෙන්ටිමීටර 2 සෙන්ටිමීටර 3 සෙන්ටිමීටර. එතකොට මේවා කොටස් 10කට බෙදිලා තියෙනවා. එතකොට මිලිමීටර වලින් තමයි අපි වර්ෂාපතනය මනින්නේ. එතකොට මිලිමීටර. එතකොට අපිට ඒක කියව ගන්න පුළුවන් මේකෙන් පහසුවෙන්. එතකොට මේ පරිමාණය කරපු මේ පටියේ. එතකොට ඒ වගේම අපිට දූල පුතාලා දන්න දෙයක් තමයි මෙහෙම ලොකු තැටියක මේ ලොකු භාජනයක එතකොට වතුර තියෙනකොට ඒකේ වතුර වල උස ප්‍රමාණය අඩුයි.
වැඩි වතුර ප්‍රමාණයක් වුණත් වතුර ප්‍රමාණය උස අඩුයි. එතකොට අපි මේ වගේ පොඩි භාජනයකට දැම්මහම මොකද වෙන්නේ? මේ උස අඩු ප්‍රමාණය, මේ උස අඩු වතුර ප්‍රමාණය 1 සෙන්ටිමීටර උස අඩු වතුර ප්‍රමාණය වැඩි වතුර ප්‍රමාණයක් විදියට අපිට පෙන්නනවා මෙහෙම. මෙච්චර වතුර ප්‍රමාණයක් විදියට පෙන්නනවා. එතකොට මොකද්ද තියෙන වාසිය කිව්වොත් එහෙම මේකෙන් එතකොට අපි මේක කියවනකොට වෙන්න පුළුවන් අපි මේක පරිමාව කියවනකොට ඕනම කෙනෙක්ගේ අතින් එතන පොඩි අඩුපාඩු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ගේ එතකොට ඒ අඩුපාඩුව එකම අගයක්. අපි හිතුවොත් එහෙම මෙතන 0.1 මිලිමීටර් කියලා මෙතනත් ඒ 0.1 මිලිමීටර් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී මේක 4 ගුණයක් මේක ලොකු කළා අපි කියන්නේ. ඒක නිසා අපි නැවතත් මේක 4ෙන් බෙදන්න ඕන. එතකොට මේ අවස්ථාවේදී අපි හිතුවොත් එහෙම මේක 4 සෙන්ටිමීටර් කියන එක. එතකොට මෙතන 1 සෙන්ටිමීටර් දැම්ම හින්දා 4 සෙන්ටිමීටර් 4.1 සෙන්ටිමීටර් කියලා පෙනුණා කියලා. මේකෙදී ඒක 1 මිලිමීටර් 0.1 මිලිමීටර් එතකොට 1 සෙන්ටිමීටර්. එතකොට අපි මිලිමීටර වලින් දක්වන්නේ එතකොට 10.1 මිලිමීටර් කියලා අපිට මේකෙදී එන්නේ. මේකෙදි බැලුවොත් එහෙම මේක 40.1 කියලා එනවා. නමුත් මේක 4ෙන් බෙදන්න ඕන. මොකද 4 ගුණයක් ලොකු කරලා තියෙන නිසා. ඒක නිසා 4ෙන් බෙදුවොත් එහෙම 1යි. මෙතන බිඳුව බෙදුවාම බිඳුවයි. මේක බෙදුවාම 1 බෙදුවාම එතකොට බිඳුවයි. 10 බෙදුවාම 2යි 5යි. ඒ කියන්නේ මේක 10.02.5ක් වෙනවා. මේක 10.1ක් වෙනවා. ඒ කියන්නේ මේක අපිට ඉතා නිවැරදිව ඒ කියන්නේ වැරද්ද අපිට අවම කරගන්න පුළුවන් මේ අවස්ථාවේදී. මේ අවස්ථාවේදී ඒ වැරද්ද එහෙමම එනවා. මේ අවස්ථාවේදී ඒ වැරද්ද ඉතාම සුළු අගයක් බවට අඩු කරගන්න පුළුවන්. 4ෙන් එකක් විදියට මේ අවස්ථාවේදී මේක අඩු වෙලා තියෙන්නේ. එතකොට 4ෙන් එකක් වෙනකන් ඒ වැරද්ද අපි කියවනකොට අපි මේකේ ප්‍රමාණය කරලා තියෙන අඩිපටියකින් සටහන් කරලා තියෙන ඒ කොටස කියවනකොට ඕනම පුජ්‍යලයේ අතින් පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක අපිට බිඳුව කරගන්න බැහැ කවදාකවත්. එහෙම අඩුපාඩුවක් සිද්ධ වුණත් එතකොට අපිට ඒ අඩුපාඩුව කියන එකෙන් වෙන්න පුළුවන් බලපෑම ඊටාම අඩු කරගන්න පුළුවන් අපිට මේ ආකාරයට. එතකොට ඊටා සිහින් භාජනයක් අරගෙන ඒකට වතුර දාලා අපි මනින ඒ දුර ප්‍රමාණය වැඩි කරගත්තාම දූල පුතාලා හිතන්න පොඩ්ඩක්. දූල පුතාලා අපි කොහේ හරි දුර ප්‍රමාණයක් කිලෝමීටර් 10ක් වගේ දිවලා කිලෝමීටර් 10ක් වගේ දුවලා ඒකට සාපේක්ෂව එතකොට පොඩි සෙන්ටිමීටරයක් වගේ පොඩි වෙනසක් කියන එකයි දූල පුතාලා එතකොට පොඩි අපි හිතුවොත් එහෙම එතකොට පොතක දිග වගේ එහෙම මන්නකොට ඒකෙන් සෙන්ටිමීටරයක් වෙනස් වුණොත් එහෙම කොච්චර වෙනසක් තියෙනවද? අපි කිලෝමීටර් 10ක් විතර අපි ගිහපු තැනකදී සෙන්ටිමීටරයක් කියන එක ඊටාම කුඩා දෙයක්. මොකද කිලෝමීටර් 10ට සාපේක්ෂව සෙන්ටිමීටරයක් කියන්නේ කුඩා ගයක්. නමුත් පොතක දිග, පැන්සලක දිග ඒ වගේ දෙයකදී අපි මනිනකොට සෙන්ටිමීටරයක වෙනසක් සිද්ධ වුණොත් එහෙම ඒක විශාල අගයක්. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒක ලොකු වෙනකොට ඒ කියන්නේ අපි ඒක ලොකු කරලා බලන එකෙන් අපිට ඒක නිවැරදිතාවය කියන එක වැඩි කරගන්න පුළුවන්. එතකොට අපි මේ බලන මේ අවස්ථාවේදී මේ ජල මේ ප්‍රමාණය ජලයේ වැටිච්ච ඒ වර්ෂාපතනයේ එතකොට ප්‍රමාණය මනිනකොට ඒක ලොකු කළා අපි බලනකොට අපිට ඒකේ නිවැරදිතාවය වැඩි කරගන්න පුළුවන්. ඒක නිසා අපි 4 ගුණයක් මේ පටු භාජනයක් භාවිතා කරොත් අපිට 4 ගුණයක් ඒකේ නිවැරදිතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපි 10න් එකක් විතර වෙන වස්කම්බයක් තියෙන භාජනයක් ගත්තොත් එහෙම අපිට ඒක 10 ගුණයක් එතකොට ලොකු කරලා ඒක මනින්න පුළුවන් එතකොට.
ඒක ඊටාම වැදගත්. ඒක දූල පුතාලා ඒක අවබෝධ කරගන්න එහෙම ලොකු කරලා බලනකොට එතකොට ඒකේ වෙන්න පුළුවන් ඒ අඩුපාඩුව අවමයි කියන එක. ඒක ඊටාම වැදගත් ඉස්සරහට දූල පුතාලා ඒක භාවිතා කරන කොටසක් ඒක. අපි එතකොට මේ කොටස ආපහු බැලුවොත් එහෙම එතකොට පාඩමට ඇවිල්ලා මේ අවස්ථාවේදී එතකොට බඳුන පතුනේ මේ කොටස එතකොට වත්කල ජලයේ මට්ටම එම කඩදාසි පටියේ සලකුණු කරන්න කියලා දක්වනවා. බඳුන පතුලේ සිට එම සලකුණට ඇති දුර සමාන කොටස් 10කට බෙදන්න කියලා දක්වනවා. ඉන් එක් කොටසකින් දැක්වෙන්නේ 1 මිලිමීටරයක වර්ෂාපතනයක්. එතකොට මේ 10න් එකක් ඒ කියන්නේ 1 මිලිමීටරයක වර්ෂාපතනයක් තමයි මේක කොටසකින් දැක්වෙන්නේ. පුනීල ඊට පස්සේ පුනීල කොටස සහිත බෝතලය එලිමහන් ස්ථානයක තබන්න. එතකොට මේ පුනීල කොටස තියෙන බෝතලය එතකොට එලිමහන් ස්ථානයක තියෙනවා. ඊට පස්සේ මේ එලිමහන් ස්ථානයක් කියලා කියන්නේ එතකොට ඒ ගස්වල තියෙන වැහි වතුර හරි එතකොට ඒ පීලි වලින් එන වතුර හරි ඒව නෙවෙයි. කෙලින්ම මේ වාචනයේට අපි හදන මේ වර්ෂාමානයට කෙලින්ම ඒ වතුර වැටෙන විදියට තියෙන්න ඕන. වැහි වතුර වැටෙන්න පුළුවන් අවස්ථාවකට තියෙන්න ඕන. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට ඒ වර්ෂාව කෙලින්ම ඒ වාජනයට වැටෙන වර්ෂාමානයට වැටෙන්න ඕන කියන එක. අපි ඒක ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට දිනපතා උදෑසන 7ට එම බෝතලේ එක් රැස් වී ඇති ජල ප්‍රමාණය උස වීදුරු බඳුනට නමා මැනගන්න. එතකොට මේ අවස්ථාවේදී හැමදාම ඒක ඒ අපි කලින් අවස්ථාවේදී වර්ෂාපතනය කියන එකේදී කතා කරා පැය 24කට ලැබුණු ඒ ජල වර්ෂාවේ උස ප්‍රමාණය තමයි වර්ෂාපතනය කියලා අපි කතා කරේ. එහෙනම් අපි පැය 24කින් 4ට එතකොට මේක වර්ෂාව කොච්චර ලැබෙනවද කියන එක අපි ඒ උස ප්‍රමාණයෙන් දක්වන්න වෙනවා. ඒක නිසා තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. එතකොට දිනපතා උදෑසන 7ට ඒ කියන්නේ හැමදාම උදෑසන 7ට වෙනකොට අපිට පැය 24න් 4ට තමයි එතකොට මේ කොච්චර වර්ෂාපතනයක් ලැබුණද කියලා එක ගණනය කරන්නේ. එම උදෑසන එතකොට දිනපතා උදෑසන 7ට එම බෝතලේ ක්‍රැස් වී ඇති ජල ප්‍රමාණය උස වීදුරු බඳුනකට තමා මැනගන්න. එතකොට හැමදාම එතකොට 7ට අපි ඒක එක් රැස් වෙලා තියෙන ජල ප්‍රමාණය අරගෙන ඒක එතකොට උස වීදුරු බඳුනකට දාලා මැනගන්නවා කියන එක. දිනය සමග වර්ෂාපතනය දැක්වෙන පහත ආකාරයේ වගුවක් සකස් කර එක් දිනවල වර්ෂාපතනය සටහන් කරගන්න කියලා. එතකොට මෙතන එක් දවසේ එතකොට වර්ෂාපතනය ඒක සටහන් කරන්න කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මෙතන මේ දක්වලා තියෙන එතකොට දිනය අපි මේ අද දිනය කියලා එහෙම දැම්මොත් එහෙම එතකොට 2021 11යි 26 මේක දේලා වර්ෂාපතනය කොච්චරද? එතකොට මේ අවස්ථාවේදී එතකොට වර්ෂාපතනය අපි ඕනනම් මෙතන 10 මිලිමීටර් කියලා ලියන්න පුළුවන්. ඒ වගේ මේක මිලිමීටර් කියලා මෙතන ලියලා තියෙන නිසා අපිට මේක ලිව්වේ නැතුණාට කමන්නේ 10 කියලා ලිව්වහම ඇති. එතකොට වර්ෂාපතනය මිලිමීටර් වලින් දක්වලා තියෙනවා. මේ ආකාරයට අපිට හැමදාම එක වෙලාවකට ඒක දූල පුතාලා ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක හැමදාම ගත්තාම එතකොට මේක මැන්නහම එතකොට කොච්චර වර්ෂාවක් ඇවිල්ලා තියෙද කියලා එතකොට අපිට ඒ හැමදාම පැය 24න් 4ට එතකොට ඒ වර්ෂාව ගණනය කරනවා වෙනවා. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෑම දිනකම කාලගුණ වාර්තාවක් නිකුත් කරයි. ඒක දූල පුතාලා ටීවී එකේ රේඩියෝ වල එහෙම අහනවා. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒ කාලගුණ අනාවැකිය කියන එක.
එතකොට මේ කතා කරන්නේ ඒකට සම්බන්ධ කොටසක්. එතකොට කාලගුණ ඒ කියන්නේ අනාවැකියට සම්බන්ධ කොටසක්. එතකොට මේ අවස්ථාවේදී අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට මේකෙදී කාලගුණ දෙපාර්තමේන්තුවේ සෑම දිනකම කාලගුණ වාර්තාවක් නිකුත් කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක තමයි එතකොට කාලගුණ නිවේදනය කියලා. එතකොට ටීවී එකේ එහෙම යන්නේ. එතකොට රේඩියෝ එකේ යන්නේ එහෙම. එම වාර්තාවේ පසුගිය පැය 24 තුල උපරිම හා අවම උෂ්ණත්වය වාර්තා වූ ස්ථානය දැක්වෙන. එතකොට උපරිම උෂ්ණත්වය වාර්තා වුණු ස්ථානය අවම උෂ්ණත්වය වාර්තා වුණු ස්ථානය කියන්නේ උපරිම උෂ්ණත්වය නම් එතකොට දවල් කාලේ එතකොට එක්තරා අවස්ථාවකදී අවම උෂ්ණත්වය නම් එතකොට රාත්‍රී කාලේ එතකොට එක්තරා අවස්ථාවකදී එතකොට කොහෙද ඒක වාර්තා වුනේ? ඒ වගේම උපරිම වර්ෂාපතනය හා එය සටහන් වූ ස්ථානයේද දක්වන. එතකොට කොච්චර වර්ෂාපතනයක් ලැබුණද ඒක කොහේදීද කොහෙන්ද ඒක නිරීක්ෂණය කරලා තියෙන්නේ කියන එකත් එතකොට මේ කාලගුණ අනාවැකියේදී කියනවා කියන එක. දින කිහිපයක් තුළ සටහන් කරගත් එම තොරතුරු පහත දැක්වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ආකාරයට එතකොට චුට්ටක් ඉන්න දුල පුතාලා. ඕකේ හරි. අපි චුට්ටක් ඉන්න. අපි මෙතන මේ අලුතෙන් ලියා ගන්න කොටසක් නැහැ මේ කොටසේ. ඒක නිසා අපි මේ කොටස මෙහෙමම කියවන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා මේ 163 වෙනි පිටුවේ 163 වෙනි පිටුවේ තියෙන කොටස ඒ අවශ්‍ය වුණොත් ඒක කියවලා බලන්න. එතකොට අපි මේක ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසි දෙයක් මේ අවස්ථාවේදී. අපි ඒක පොඩ්ඩක් කියවලා ඒක පොඩ්ඩක් මොකද්ද කියන්නේ කියන එක විතරක් බලන්න බලාපොරොත්තු වෙනවා. දිනය කියන එක එතකොට අපි බැලුවොත් එහෙම එතකොට 2013 8 වෙනි මාසේ 21 වෙනිදා. උපරිම උෂ්ණත්වය හා එය වාර්තා වූ උෂ්ණත්වය මේ ස්ථානය. එතකොට කොහෙන්ද වාර්තා වෙලා තියෙන්නේ? 36. චුට්ටක් ඉන්න 36.1 පොළොන්නරුවෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ 36.1 සෙන්ටිග්‍රේඩ් අංශක කියන එක. ඒ වගේම අවම උෂ්ණත්වය වාර්තා වුණු ස්ථාන එතකොට අවම උෂ්ණත්වය 12.8 සෙන්ටිග්‍රේඩ් අංශක නුවරඑළියෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. උපරිම වර්ෂාපතනය හා එය වාර්තා වූ ස්ථාන එතකොට නෑබොඩල් බොඩ කියලා දක්වලා තියෙනවා. නෑබොඩ කියලා 4.6 මිලිමීටර් කියලා. ඒකෙදි දුල පුතාලා මේකෙදි වැදගත් වෙන්නේ මේ ඒකක මේකේ මිලිමීටර් කියලා දක්වලා තියෙන. එතකොට උසමනින ඒකකයෙන් තමයි වර්ෂාපමනින් එතකොට කොච්චර වර්ෂාවක් තියෙද කියලා. ඊළඟට උෂ්ණත්වය මනින්නේ සෙන්ටිග්‍රේඩ් අංශක කියන එක C කියන එකට පිටිපස්සට මෙහෙම බිඳුවක් දාන එක. එතකොට මේකට අපි කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක කියලා. එතකොට උෂ්ණත්වය මනින්නේ සෙන්ටිග්‍රේඩ් අංශක. මේ ආකාරයට එතකොට මේක මෙහෙම දවස් මේ අවස්ථාවේදී දවස් 5ක මේ අවස්ථාවේදී විස්තර දීලා තියෙනවා. දවස් 5ක තියෙනවා. අපි ඒක සේරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේකෙදී මේ උපරිම උෂ්ණත්වය වාර්තා වුණු ස්ථානය ගැන කතා කරනවා. ඒ වගේම අවම උෂ්ණත්වය වාර්තා වුණු ස්ථානය ගැන කතා කරනවා. ඊළඟට උපරිම වර්ෂාපතනය හා තාම ලියන්නේ නැහැ පුතා මේ කොටස. අපි මේ කොටස ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොතේ තියෙන ටික කතා කරන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට උපරිම වර්ෂාපතනය ඒක උපරිම වර්ෂාපතනය මේ අවස්ථාවේදී මෙතන උපරිම වර්ෂාපතනය එතකොට උපරිම වර්ෂාපතනය එතකොට ඒක මෙතන දක්වලා තියෙනවා 4.6 මිලිමීටර් එහෙම. එතකොට ඒක උසෙන්ම අනින්නේ. ඒකට නිසා තමයි මිලිමීටර් කියලා දක්වලා තියෙන්නේ. එතකොට ඒක කොහෙන්ද වාර්තා වුනේ නෑ බොඩ කියලා දක්වලා තිනවා. ඒ ආකාරයට ලංකාවේ එතකොට රටේම එතකොට උපරිම උෂ්ණත්වය ඒක වාර්තා වුණු ස්ථානය එතකොට අවම උෂ්ණත්වය ඒක වාර්තා වුණු ස්ථානය ඒ වගේම උපරිම වර්ෂාපතනය හා ඒක වාර්තා වුණු ස්ථානය කියන. එතකොට
මේ අවස්ථාවේදී එතකොට ඒවා සේරම ඒ කාලගුණ විද්‍යා අනාවැකියේදී ඉදිරිපත් කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස එහෙම ලියා ගන්න දෙයක් නැහැ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම පැවරුම 11.3 කියන කොටස. පැවරුම 11.3 කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම එතකොට ජනමාධ්‍ය වාර්තා ඇසුරින් කාලගුණ වාර්තාවක් සකස් කරගන්න. එම වාර්තාව ගුරුතුමාට ගුරුතුමියට පෙන්වන්න. වර්ෂාපතනය මනින ස්ථානයක් ඔබ සිටින ප්‍රදේශයට ආසන්නව ඇතොත් වර්ෂාපතනය මනින පුළුවන් ස්ථානයක් ඔබ ඉන්න ප්‍රදේශයට ආසන්නව ඇතොත් ගුරුතුමා ගුරුතුමිය සමග එම ස්ථානයට ගොස් එහි කටයුතු කෙරෙන ආකාරය සොයා බලන්න කියලා දක්වනවා. ඒ කියන්නේ මෙතන මේ කතා කරන්නේ එතකොට මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එතකොට ඒ වර්ෂාව මනින ස්ථානයක් එතකොට ළඟින් තියෙනවා නම් ගිහිල්ලා ඒකේ කොහොමද කාලගුණ අනාවැකිය කියන්න කාලගුණ අනාවැකිය කියන්න අවශ්‍ය තොරතුරු කොහොමද ලබා ගන්න කියන එක ගිහිල්ලා බලන්න කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මෙතන වෙනකම් ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාලට අහන්න පුළුවන්. ප්‍රශ්න නැත්නම් දුල පුතා සුට්ටක් ඉන්න. දුල පුතාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඕකේ නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස සුළඟේ වේගය හා දිශාව මැනීම කියන කොටස තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුළඟේ වේගය හා සුළං හමන දිශාව කාලගුණෝත්තර මේ කොටස මම එතකොට ඒක විස්තර කරොත් එහෙම මම කියවලා විස්තර කරන්නම්. සුළඟේ වේගය හා සුළං හමන දිශාව කියන කොටස තමයි කතා කරන්න තියෙන්නේ මෙතන. අපි බැලුවොත් එහෙම එතකොට සුළඟේ වේගය හා සුළං හමන දිශාව කාලගුණ තොරතුරු ප්‍රකාශ කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. සුළං හමන දිශාව සොයා ගැනීමට සුළං දිශා දර්ශකයද. එතකොට මෙතන මේ දක්වලා තියෙන සුළං දිශා දර්ශකය කියන එක. එතකොට මේක සුළං දිශා දර්ශකය කියන එක අපස්සේ ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. සුළඟේ වේගය. එතකොට මේ කොටස මම එක පාට කරන්නම්. දුල පුතාලා මේක ලියා ගන්න ඉස්සෙල්ලාම සුළඟේ වේගය හා දිශාව මැනීම කියන කොටස ලියා ගන්න දුල පුතාලා හැමෝම ඒක සුළඟේ වේගය හා දිශාව මැනීම කියන එක ඊට පස්සේ ලියා ගන්න සුළං හමන දිශාව සොයා ගැනීමට සුළං දිශා දර්ශකය භාවිත කරයි කියලා අපි ලියමු එහෙමම. එතකොට සුළං හමන දිශාව අපි සොයා ගන්න සුළං දිශා ඕනෙකින් ලියා ගන්න එක පස්සේ තියෙනවනේ ඒක ලියා ගන්නද? මේ කොටස විතරක් ලියා ගන්න. මෙතන මේ දක්වපු කොටස තැඹිලි පාටක් තියෙනවනේ ඒක ලියන්න ඕනද? තැඹිලි පාට කොහෙ නෑ. මේකේ සුළං හමන දිශාව සොයා ගැනීමට සුළං දිශා දර්ශකය භාවිතා කරයි. සුළං හමන දිශාව හොයා ගන්න එතකොට සුළං දිශා දර්ශකය භාවිතා කරයි කියන එක ලියා ගන්න දුල පුතාලා. ඒක ලියාගෙන ඉවරුනහම අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන ඊළඟ එක සුළඟේ වේගය. සුළඟේ වේගය මැනීමට අනිලමානය භාවිත කරයි. එතකොට සුළඟේ එතකොට දිශාව හොයා ගන්න අපි සුළං දිශා දර්ශකය කියන එක භාවිතා කරනවා කියන එක සුළඟේ වේගය හොයන්න අපි අනිලමානය භාවිතා කරනවා. සුළඟේ වේගය මැනීමට එතකොට අපි අනිලමානය කියන එක භාවිතා කරනවා.
එතකොට දූල පුතාලා මේක පොඩ්ඩක් ඇඳ ගන්න එක හොඳ වෙයි. මේක තමයි එතකොට සුලන් දිශා ආදර්ශකය කියලා කියන්නේ මේක. ඒ කියන්නේ ඊතලයක් තියෙන කොටස. එතකොට මේක හුළඟෙන පැත්තට අනුව එතකොට ඊතලය ඒ හුළඟෙන පැත්තට ගමන් කරනවා කියන එක මේක ඇඳ ගන්න. මේක සුලන් දිශා ආදර්ශකය කියලා ලියා ගන්න. ඔව් කියන්න. දැන් අදිනවා මේ දෙකම ඇඳ ගන්න මේකත් ඇඳ ගන්න අනිල මානය කියන එකත් ලියා ගන්න. එතකොට සුලන් දිශා ආදර්ශකය කියන එක ලියා ගන්න. ඊළඟට අනිල මානය කියන මේ පින්තූර දෙක ඇඳගෙන එතකොට මේක ලියා ගන්න. එතකොට අනිල මානයයි සුලන් දිශා ආදර්ශකයයි කියන. ඒක ලියාගෙන ඉවරනහම දුල පුතාලා කියන්න අපි ඊළඟ කොටසට යන්න පුළුවන්. ඉවරයිද තේරෙමෙන්ද? හරි ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අනිත් දුල පුතාලාත් ඉවර නම් තාම ලියන දුල පුතාලා ඉන්නවා නම් කියන්න. හරි අපි දුල පුතාලා හැමෝම ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ක්‍රියාකාරකම 11.2 කියන කොටස ගැන කතා කරන්න හදන්නේ. ක්‍රියාකාරකම 11.2 කියන කොටස. අපි සුලන් දිශා දර්ශකයන් සාදමු කියන කොටස තමයි කතා කරන්නේ. සුලන් දිශා දර්ශකයන් සාදමු කියන කොටස. අපි එක බැලුවොත් එහෙම එතකොට කාඩ්බෝඩ් කැබැල්ලක් හෝ ෆයිල් කවරයක් දිග ඇල්පෙනෙත්තක්. එතකොට මේ අවස්ථාවේදී සුලන් දිශා දර්ශකයක් හදන්න අවශ්‍ය වෙන දේවල් බලන්නේ අපි. ඒකට අවශ්‍ය වෙන්නේ කාඩ්බෝඩ් කැබැල්ලක්. එහෙම නැත්නම් ෆයිල් කවරයක් කියලා දක්වලා තියෙනවා. දෙකෙන් එකක් එතකොට හાર્ඩ්බෝඩ් කෑල්ලක් හරි ෆයිල් කවරයක් හරි. දිග ඇල්පෙනෙත්තක්. එතකොට දිග ඇල්පෙනෙත්තක් අවශ්‍යයි කියන එක මකණය සහිත පැන්සලක් අවශ්‍යයි කියලා ප්ලාස්ටික් බීම බටයක් ක්ලේ ටිකක් අවශ්‍යයි කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ අවශ්‍ය භාණ්ඩ ටික අපි එක්කහුව කරගෙන මේ තියෙන ක්‍රමයේ විදියට අපි මේ කලින් දක්වපු එතකොට සුලන් දිශා දර්ශකයක් අපි හදා ගන්න හදන්නේ. එතකොට මෙතන මේ දක්වලා තියුණු මේ කොටස එතකොට මෙතන මේක අපි හදන්න එතකොට අපි ඒක බැලුවොත් එහෙම කොහොමද හදන්නේ කියලා ක්‍රමය 5 සෙන්ටිමීටර් දිගට හීතුඩ කපා ගන්න කියලා දක්වන. එතකොට මේ ඊතලයක් එතකොට ඊතලයේ එතකොට මේ තුඩ 5 සෙන්ටිමීටර් දිගට කපා ගන්න කියලා දක්වලා තියෙනවා. මෙතන මේ කොටස 7 සෙන්ටිමීටර් දිගට හීපත කපා ගන්න. මේක 7 සෙන්ටිමීටර් කියලා දක්වලා තියෙන. එතකොට හීපත කියන එක ඒක 7 සෙන්ටිමීටර් කියන එක 5 සෙන්ටිමීටර් දිගට කපා ගන්න කියලා දක්වලා තියෙනවා. බීම බටේ දෙකලවර 1 සෙන්ටිමීටර දිගට මැදින් පලන්න. එතකොට මේක මේ සෙන්ටිමීටරයක් විතර මැදින් පලලා ඒකට මේ කපාගත්තු එතකොට හීතුඩ ඇතුල් කරන්න කියන එක තමයි කියන්නේ. මැදින් පලල එතකොට ඒක ඇතුල් කරනවා කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ හීපත මේ බීම බටේ එතකොට දෙපැත්තෙන් ඒ පළල එකට ඇතුල් කරනවා කියන එක දක්වලා තියෙන්නේ. එම පැලුම් තුලට අපි ඕවා දන්න
කියන්න පුතා ආපහු දෙතරී ගන්නද ඔබ ලේක ලියා ගන්න අවශ්‍ය නැහැ මේ හදන ක්‍රමය එක පොඩ්ඩක් දූල පුතාලා එහෙම මෙහෙම හදන්න පුළුවන් කියන එක පොඩ්ඩක් අහන් ඉන්න ඒ කොටස ඒ ඇති එතකොට අහන් හිටියහම මේ කොටස අපි මේක බැලුවොත් එහෙම එතකොට එම පැලුම් තුලට හීතුඩ හා එහි හීපාත ඇතුල් කරන්න. එතකොට මෙතන මේ සෙන්ටිමීටරයක් විතර දිගට මේ බටේ ස්ට්‍රෝ එක එතකොට පොඩ්ඩක් සිදුරු මේ පළල එතකොට ඒකට හීපතයි හීතුඩයි ඇතුල් කරන්න කියලා දක්වනවා. සමබර වන ස්ථානය සොයාගෙන එතකොට මේක බැලන්ස් වෙන්නේ කොහොමද කියන අපි මෙතන බැලන්ස් වෙනවද මෙහෙම ස්ථානය කොතන සම්බර වෙන්නේ කියන එක අපි හොයනවා. හොයුවාට පස්සේ සමබර වෙන ස්ථානයේ හිවුවාම ඊට පස්සේ ඇල්පෙනෙත්ත මගින් බීම බටේ පැන්සලේ මකණයට සවි කරන්න. එතකොට පැන්සල තියෙනවා පැන්සලේ මකණය තියෙනවා. අපි ඇල්පෙනෙත්තකින් මේ බීම බටේ පැන්සලේ මකණයට සවි කරනවා. කාඩ්බෝඩ් ට්‍රවුමක් කපා එහි කාඩ්බෝඩ් ට්‍රවුමක් එතකොට කපලා එහි හතර පැත්තේ දිශා හතර ලකුණු කරන්න. එතකොට කාඩ්බෝඩ් ට්‍රවුමක් මෙතන මේ දක්වලා තියෙනවා. ඒකේ හතර පැත්තේ දිශා හතර ලකුණු කරන්න කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ උතුර දකුණ නැගෙනහිර බටහිර වගේ. එතකොට ඒ දිශා හතර ලකුණු කරන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඉවරයිද ඕකේ අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ කොටස් ලියා ගන්න අවශ්‍ය නැහැ දූල පුතාලා. ඊළඟ එක බැලුවොත් එහෙම කාඩ්බෝඩ් මෙතන මේ අවස්ථාවේදී කාඩ්බෝඩ් ට්‍රවුම මැද ක්ලේ ගුලිය තබා එයට පැන්සල සවි කරන්න කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී කාඩ්බෝඩ් ට්‍රවුම තියෙනවා ඒක උඩ ක්ලේ ගුලිය තියලා ඒකට උඩ පැන්සල සවි කරන්න කියලා දක්වනවා. ඊට පස්සේ ඒක සුළඟට අල්ලලා ඒක ක්‍රියා කරවා ගන්න බලන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී එතකොට මේ ඒක සුළඟට ඇල්ලුවාම ක්‍රියා කරනවද නැද්ද කියන එක බලන්න කියලා දක්වලා තියෙනවා. සුළං දිශාදර්ශකයේ තුඩ යොමු වී ඇත්තේ සුළඟ පැමිණෙන දිශාවට. එතකොට මේක සුළඟ එන පැත්තට තමයි. එතකොට සුළඟ යන පැත්තට තමයි එතකොට මේ සුළං දිශාදර්ශකයේ එතකොට තුඩ යොමු වෙලා තියෙන්නේ කියන එක. එතකොට මේක නිදසුනක් විදිහට දීලා තියෙනවා තුඩ නැගෙනහිර දිශාවට යොමු වෙලා තියෙනවා නම් සුළඟ හමන්නේ නැගෙනහිර සිට බටහිර දිශාවට කියලා දක්වලා තියෙනවා. එතකොට හීතුඩ එතකොට නැගෙනහිර දිශාවට හීතුඩ එතකොට නැගෙනහිර දිශාවට යොමු වෙලා තියෙනවා නම් සුළඟ හමන්නේ නැගෙනහිර ඉඳන් එතකොට බටහිර දිශාවට කියලා දක්වලා තියෙනවා. ඉවරයිද ඕකේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට මේ අවස්ථාවේදී තුඩ එතකොට මේ අවස්ථාවේදී අපි මේ සුළං දිශාදර්ශකයා ගැන කතා කරේ. එතකොට මේකේ සුළංගේ එතකොට දිශාව අපිට මේකෙන් බලා ගන්න පුළුවන් කියන එක. එතකොට මේකේ තුඩ හැරිලා තියෙන පැත්තෙන් එතකොට අපිට ඒ සුළඟ කොයි පැත්තටද යන්නේ කියන දිශාව අපිට බලා ගන්න පුළුවන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි මෙතන ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා අනිල මානයක් සාදා ගමු කියන කොටසේ ඉඳන් අපි මෙතනින් අදට පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අනිල මානයක් කොහොමද සකස් කරගන්නේ කියන එක ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපිට ආර්ද්‍රතාවය කොහොමද මනින්න කියන උපකරණයක් සාදා ගන්න එකයි ඒ ටික තියෙන්නේ. එතකොට ඊට පස්සේ නායම් කියන කොටස තිබිලා එතනින් මේ පාඩම අවසන් වෙනවා. එතකොට
තව පිටු 5ක් වගේ තියෙන්නේ. ඒක නිසා අපි ඒ පාඩම අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තව සතියකින් සති දෙකකින් විතර මේ කොටස ඉවර කරගන්න පුළුවන්. ඒ කියන්නේ පොත ඉවර වෙනවා සති දෙකකින් විතර තව. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දුර පුතාට අහන්න පුළුවන්. නැත්නම් අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාට සුබ රාත්‍රියක්.